සම්මා සම්බුදු සරණයි සදැහැති සුපින්වත් ඔබ සෑම සියලු දෙනාටම සුපින්තුනි ගෞතම සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කොට වදාළ උතුම් වූ ශ්‍රී සද්ධර්මය ලොවට sannivedanaya කරන ටීවී දිදුල බෞද්ධ රූපවාහිනී නාලිකාවේ මේ පැයට ඔබ වෙත sannivedanaya කරන උතුම් සජීවී සද්ධර්ම දේශනාව මෙලෙසින් ශ්‍රවණය කරන්නටයි සදැහැති අප කවුරුත් මේ බලාපොරොත්තු වන්නේ. මෙම උතුම් සජීවී සද්ධර්ම දේශනාව මෙහිවීම උදෙසා අප සිදු කළා වූ පාද නමස්කාර පූරක ආරාධනාව පිළිගෙන මේ පුණ්‍යවන්ත වූ සදහම් මණ්ඩපයේ වෙත වැඩම කොට වැඩ සිටින පින්වත් දේශකයන්න් වහන්සේ ත්‍රිපිටක ධර්මවේදී ගෞරව ශාස්ත්‍රවේදී අවසරයි නම කියන්නට පූජනීය හසලක සීල විමල පින්වත් ස්වාමින් වහන්සේ සුපින්වත් ස්වාමින් වහන්සේ අප දෙපා නැමද සාදු රහතනවා පිළිගෙන සිටිමු. සාදු සාදු සාදු. ඒ වගේමයි මේ උතුම් සජීවී සද්ධර්ම දේශනාව සඳහා පින්බර දායකත්වයෙන් කටයුතු කරනු ලබනවා තංගල්ල කදුරු පොකුණේ පදිංචි සසිකලා කුමාරසිංහ ඒ පින්වත් දියණිය විසින් එතුමිය දවසේදී අරමුණු වශයෙන් බලාපොරොත්තු වී තිබෙනවා තංගල්ල කදුරු පොකුණේ ඉයලහ ගෙදර නිවසේ පදිංචිව සිට 2012 මාර්තු මාස 29 වන දින මෙයට වසර 10කට පෙර අභාප්‍රාප්ත වූ කුමාරසිංහ වන්‍යාරච්චිගේ එඩ්වින් ගුණදාස පියාණන් හා 1998 වර්ෂයේ නොවැම්බර් මාස 11 වන දින අභාප්‍රාප්ත වූ ග්‍රේස් නන්දා දහනායක අබේවර්ධන මෑණියන්ට ඇතුළු ඒ සියලු මළගිය ඥාතීන්ට පුණ්‍යානුමෝදනාවන් එක් කිරීමටත් එවැගේම සුජීවත්ව සිටින පවුලේ සියලුම දෙනාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනාවන් එක් කිරීමටත් කොවිඩ් වසංගත තත්වයෙන් පීඩා විඳින ලක්වාසී ලෝකවාසී සියලුම දෙනා සුවපත් වේවා සියලු ලෝකවාසීන් උවදුරු විපතලින් ආරක්ෂා වේවායි ප්‍රාර්ථනාවන් එක් කිරීමටත් රෝගීන් වෙනුවෙන් දිවි පරතුවට තබා දිවාරය වෙහෙසෙන සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල සුවවිඩු සියලුම දෙනාට ආශිර්වාද ප්‍රාර්ථනාවන් එක් කිරීමටත් එවැගේම කොරෝනා රෝගීන් මේ ගිය ලංකාවාසී ලෝකවාසී සියලුම දෙනාට සහ රට දැය වෙනුවෙන් දීවිදු සියලුම ත්‍රිවිධ හමුදාවේ රණවිරුවන්ට පුණ්‍යානුමෝදනාවන් එක් කිරීමටත් ටීවී දිදුල මාධ්‍යාලයේ කරු සභාපති ස්වාමීන් වහන්සේ වන අවසරයි අතිපූජනීය මාලිකාවිල අස්සජී පින්වත් නායක ස්වාමීන් වහන්සේටත් ගෞරවනීය දේශකයන්න් වහන්සේටත් දිදුල සමස්ත කාර්ය මණ්ඩලයටත් නෑදෑ හිතමිතුරන් ඇතුළු ලක්වාසී ලෝවාසී සැමටත් ධර්ම දේශනාවට සවන් දුන් පින්නතුන් සැමටත් නිදුක් නිරෝගී සුව ලැබී සුවදායක ප්‍රතිපදාවකින් ඉක්මන් භවයකදීම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ වී අමා මහ නිවනින් සැනසෙත්වායි ප්‍රාර්ථනාවන් එක් කිරීමත් මේ උතුම් සජීවී සද්ධර්ම දේශනාවේ ප්‍රධාන අරමුණු වශයෙන් සදහැවත් පිරිස අද දවසේදී සඳහන් කරගෙන තිබෙනවා. එසේනම් සුපින්වතුනි මෙතෙන් සිට මේ උතුම් ධර්ම දේශනාව මෙහෙවන හැටියට පින්වත් දේශකයන්න් වහන්සේට පාද නමස්කාර පූර්වකව ආරාධනා කර සිටනවා. අවසරයි ස්වාමින් වහන්සේ. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ඒ අපගේ ශාස්ත්‍රු සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම নমස්කාරය වේවා. සුපින්වත්නි, ඔබ හැම දිනාම මේ මොහොතේ ඊටාම ශ්‍රද්ධාවෙන් ධර්ම ශ්‍රවණය කරන්නටයි බණ අහන්නටයි බලාපොරොත්තු වන්නේ. අදත් ඊටාම ශ්‍රද්ධාවෙන් ඔබ හැම දිනාම බලාපොරොත්තු වන්නේ ඒ භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධ වචනය තම තමන්ගේ ජීවිතවලට ගලපා ගන්නේ කොහොමද? එහෙම ගලපා ගැනීමක් සිද්ධ කරනවා නම් කොයි ආකාරයෙන්ද ඒක තම තමන්ගේ ජීවිතවලට ගැලපෙන්නේ? ගලපා ගන්න ශ්‍රාවකයෙකුට ධර්මයේ උපකාරය ගොඩනගා ගන්නේ කොහොමද? එහෙම ගලපා ගන්නවා නම් කොතනින්ද පටන් ගන්නෙ? කොහොමද ජීවිතේ ගොඩනගා ගන්නෙ වගේ කාරණා ඔබට ඇති. ඒවා පිළිබඳ ඉතා ප්‍රවේශමෙන් ලිහා දැමීමටයි අපි මේ දේශනාව පාවිච්චි කරන්නේ.
අද මේ උතුම් දේශනාවේ සදැහැති දායකත්වයෙන් කටයුතු කරන්නේ තංගල්ල කඳුරු පුකුණේ පදිංචි සසිකලා කුමාරසිංහ දියණිය ඇතුළු පින්නතුන් දායකත්වයෙන් කටයුතු කරනවා. ඒ ඇත්තෝ බලාපොරොත්තු වෙනවා ඊටාම ශ්‍රද්ධාවෙන් මේ උතුම් බුද්ධ දේශනාව තම තමන්ගේ సంతానගත ජීවිතයටත් ලෝකයටත් උපකාරයේ පිණිස පවතිවා කියන අදහස මතු කරගෙන තිබෙනවා. ඒ වෙනුවෙන් අපි අනුමෝදනා කරමින් දේශනාව ආරම්භ කරනවා. පින්වත්නි, මේ ජීවිතයේ ලෝකාර්ථ සංසිද්ධිය ගොඩනගා ගන්නවා නම් ඒ බඳු ගොඩනගා ගැනීමක් සකස් කරගන්න කැමති ශ්‍රාවකයෙකුට බුදුදහම කොයිතරම් ප්‍රමාණයකින් ගලප ගන්න ඕනද කියලා බුදුදහම අපට පැහැදිලි කරනවා. ඒ පැහැදිලි කිරීම තුළ උපකාරයේ කොහෙන්ද හදාගන්නේ? පිරිසුදු වීම කොතනින්ද සිද්ධ කරගන්නේ? ප්‍රහාණය කළ යුත්තේ කුමක්ද? පිරිහීම ඇති වෙනවා නම් පිරිහීම ඇති වෙන්නේ කොහොමද? දියුණුව ඇති වෙනවා නම් දියුණුව ඇති වෙන්නේ කොහොමද? අවබෝධයට දුෂ්කර අවස්ථාව කොතනද? එතන කොහොමද මගහැරලා ඉදිරියට යන්නේ? ඊට පස්සේ උපදවාගත යුත්තේ කුමක්ද? විශේෂ ඥානයකින් දකිනවා නම් මොනවද විශේෂ ඥානින් දකින්න ඕන? සාක්ෂාත් කළ යුතු යමක් බුද්ධ ශාසනයේ තියෙනවා නම් මොනවද සාක්ෂාත් කරන්නේ? මෙන්න මේ විදිහට අපිව වඩා උනන්දුවක් හදනවා අවබෝධයේ පැත්තට. ඒකට දැන් අපිට තියෙන්නේ ඒ කියන පිළිවෙලට අපේ ජීවිතේ ගලපාගෙන බලන්නටයි. ඒ කියන එක ඒ විදිහටම ගලපගෙන ඒක ඒ විදිහටම පුහුණු කරන්න ඕන වගේ එකක් නෙමෙයි මම කියන්නේ. නමුත් මේ නිවීම මේ ජීවිතය තුළ උද්ගත වන තත්වයක් නිසා අපිට පුළුවන් ටිකක් මේක කරලා බලන්න. මේ කියන කතාව කොච්චර ඇත්තද කියලා අපිට විමසලා බලන්න පුළුවන්. ප්‍රවේශමින් හොයලා බලන්න පුළුවන්. ඉතින් එහෙම හොයලා බලන්න කැමති ශ්‍රාවකයෙකුට තියෙන්නේ ක්‍රමානුකූලව මේ ධර්මය පරිහරණය කරන්නයි. දැන් බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාවේ පැහැදිලි කරන දෙයක් තියෙනවා. ඒ ධර්මයේ තුල ශක්තිමත් වෙච්ච ශ්‍රාවකයෙකුට දියුණුව සකස් කර ගන්නවා නම් ඒ දියුණුව සකස් කරගන්න කෙනා තමාව විමසීම මතමයි ඒ දියුණුව සකස් වෙන්නේ කියලා භාග්‍යවතුන් වහන්සේ වදාලා. ඔකට හරි ලස්සන වාක්‍යයක් තියෙනවා. ඒකෝ ධම්මෝ බහුකාරා අප්පමාදෝ කුසලේසු ධම්මේසු කියලා. මහණෙනි, එකම එක ධර්මයක් උපකාරයේ පිණිස පවතිනවා. ඒ එකම එක උපකාරයේ පිණිස පවතින ධර්මයේ තමයි කුසලය තුල පවතින අප්‍රමාදය. ඒක තමයි එකම එක ධර්මයේ අවබෝධය හදාගන්න උදව් වෙන අප්‍රමාදය. ඒතර බුදුදහම හකුළු වල එක වචනකින් කිව්වොත් ඒ අප්‍රමාදය. අප්‍රමාදයේ තරම් තමන්ව නිවන, තමන්ව සුවපත් කරන ලෝකේ එකම ධර්මයක් නැහැ. මුළු බුද්ධ ශාසනයේම අර්ථය හකුළුවා දැක්වුවොත් ඒ හකුළුවා දක්වන තැනදී මතුවෙන්නේ අප්‍රමාදයේ පින්වත්. වෙන දෙයක් නෙමෙයි. ඒතකොට එකම එක වචනයකින් කියනවා නම් බුදු සමයේ භාවිතයේ ඒ අප්‍රමාදේ නම් ඒ අප්‍රමාදයේ පිනිස කවරක අප්‍රමාදයේද? කුසල් ධර්මයන්හි අප්‍රමාදය. ඒතකොට මේ කුසල් ධර්මයන්හි අප්‍රමාදය කියන එක පිළිබඳව ගැඹුරු සාකච්ඡාවක් ගොඩනගා ගන්නවා නම් මොකක්ද කුසලය? කොපමණකින්ද කුසලය සම්පූර්ණ වෙන්නේ? බුදුදහම කතා කරන ගැඹුරු කුසලය කුමක්ද කියලා අපිට විමසලා බලන්න පුළුවන්. බුදුදහම කතා කරන ගැඹුරු කුසලය තමයි මාර්ග හතරත් ඵල හතරත්. ඒක තරම් ප්‍රබල කුසලයක් බුදුදහම තවත් පෙන්වන්නේ. ඒ බුදුසිතේ උපන් ආශ්චර්යවත් කුසලය බුදුරජාණන් වහන්සේගේ හිතේ උපන්නේ ආශ්චර්යවත් කුසලය පිළිබඳ ශ්‍රාවකයා තුළ ඇතිවෙන කැමැත්ත, ශ්‍රාවකයා තුළ ඇතිවෙන උනන්දුව භාග්‍යවතුන් වහන්සේ ඊටාම මැනවින් අපට දේශනා කළා. එතකොට මේ කුසලය උපද්දවා ගැනීම පිණිස අප්‍රමාදයක් තියෙනවා නම්
ඒ අප්‍රමාදයේ තියෙන ශ්‍රාවකයාට ඒ දේශනාව තුලදීම නිවීම සාක්ෂාත් කරගන්න අවකාශය ලැබෙනවා. ඒ කාලේ එකයි සමහර ස්වාමීන් වහන්සේලා එකතු වුණාම ඒ පිළිබඳව යම් සාකච්ඡාවක් ගොඩනගා ගත්තේ. දැන් අපි කෙනෙක් හම්බ වුණාම අහනවනේ ඔයාට කොහොමද මේ දවස්වල මොනවද ඔයා කරන වැඩ? ඔයාට මේ දවස්වල සනීපෙන් ඉන්නවද? මේ වගේ නොයේක් කතා අපි මුණ ගැහුණාම ඔවුනොවුන් අතර හදා ගන්නවා. එතකොට ඔවුනොවුන් අතර හදාගන්න ඒ කතා බහේදී ඒ කාලේ බුද්ධ කාලේ මිනිස්සු අතර මුණ ගැහුණාම ඒගොල්ලෝ කතා කරේ මොනවද? දැන් අපි හැම වෙලාවකම ලෙන්ගතුකමක් හදා ගන්න ඕන අර මූලික බුද්ධ වචනයට, මූලික කතාවට, මූලික පණිවිඩයට. එතකොට මේ මූලික පණිවිඩයට අපි එකතු වෙනවා නම් මූලික පණිවිඩයට අපිට එකතු වෙන්න තියෙන්නේ පින්වත්නි ඒ එකල මූලික දාර්ශනික හරයත් එක්ක අපිට සංයෝග වුණොත් විතරයි ඒකත් එක්ක එකතු වෙන්න පුළුවන් වෙන්නේ. දැන් අපි අද වෙනකොට අපේ ගනුදෙනුව තියෙන්නේ අර සම්ප්‍රදායික දේවල් එක්ක. නමුත් මූලික කතාවට එකතු වෙනකොට අපිට ඊටාම පැහැදිලි වෙනවා එකක් ඒ අය තුල අප්‍රමාදයේ තිබි කුසලයට. ඒගොල්ලන් තුල අප්‍රමාදයක් තිබ්බේ කොහොමද දානි ටිකක් පූජා කරන්නේ? කොහොමද බුද්ධ පූජාව තියන්නේ? කොහොමද පළතුරු පූජාවක් තියන්නේ? කොහොමද ඖෂධ පූජා කරන්නේ? කොහොමද චතුමදුර පූජා කරන්නේ? ඒවත් මේ මිනිස්සු නොකලාම නෙමෙයි. ඒවත් මේ මිනිස්සු කළා. හැබැයි ඒවා කරන ගමන් මූලික කුසලතාවයේ තිබ්බේ අප්‍රමාදයේ තිබ්බේ අර මාර්ගයත් ඵලයත් උපදවා ගැනීම කියන தത്വයට. ඒ කියන්නේ සම්මාදිට්ඨිය ස්ථාවර භාවයටයි එකල උනන්දුවක් කැමැත්තක් තිබ්බේ. එතකොට ඒ කාලේ ඒ උනන්දුව සහ කැමැත්ත ශ්‍රාවකයා තුල ගොඩනැගෙනකොට ඒ ගොඩනැගිච්ච ශ්‍රාවකයා තමයි මේ ජීවිතයේ තුලදී නිවෙන්න පටන් ගන්නෙ. මේ ජීවිතයේ තුලදී අවබෝධය කරා යන්න පටන් ගන්නෙ. ඒක මහා පුදුම කුසලතාවයක්. දැන් ඒක බලන්න දැන් ඒ කාලේ මිනිස්සු එකතු වුණාම මේ කුසලතාවේ උපද්දවන්නේ කොහොමද කියන එක පිළිබඳවයි කතා වුනේ. එතකොට මේක උපද්දව ගන්න තියෙන්නේ සුතමය ඥානය හරහා, චින්තාමය ඥානය හරහා, භාවනාමය ඥානය හරහා. එතකොට මේ කාරණා තුනෙන් තොරව කුසලයේ උපද්දවීමේ ක්‍රමයක් අපට බුදුරජාණන් වහන්සේ වදාළේ නැහැ. ඒ නිසා ඒගොල්ලෝගේ ජීවිත කතාවේ තිබුණා ඒ කුසලයේ උපද්දවන්නේ කොහොමද කියලා මිනිස්සු එකතු වුණාම කතා කළා. ඔවුන් අතර යම් සාකච්ඡා ගොඩ නැගුණා. සංවාද ඇති වුණා. ඒකයි කුරු රටදී කම්මාස ධම්ම නියම් ගමේදී බුදුරජාණන් වහන්සේ සතිපට්ඨාන සූත්‍රය දේශනා කළාට පස්සේ එහෙට එකතු වුණු මිනිස්සු හැමදාමත් කතා කළේ එකතු වුණාම ඒ අය කතා කළේ දැන් එකතු වෙනවනේ සාමාන්‍ය මිනිස්සු එකතු වුණාම ඒ අය කතා කළේ මොකද්ද? ඒගොල්ලෝ කතා කළේ මම මෙන්න මේ භාවනාවයි කරන්නේ. ඔයා මොකද්ද කරන භාවනාව? මේ දවස්වල මම සතිපට්ඨානයයි වඩන්නේ. මේ දවස්වල මම ආනාපාන සතියයි වඩන්නේ. ඔයා මොකද්ද? එතකොට එයාත් කියනවා මම මේ දවස්වල ධාතු මනසිකාරය වඩනවා. දැන් බලන්න මේ කාලේ එකතු වුණාට පස්සේ කුසලය පිළිබඳ භාවිතය පිළිබඳ යම් සාකච්ඡාවක් තිබුණා. දැන් හාමුදුරුවෝ එකතු වුණාමත් එහෙමයි කතා කළේ. එතකොට අද එකතු වුණාට පස්සේ ගිහියෙකුට සහ පැවිද්දෙකුට දෙදෙනාටම ගොඩාක් හිස් කතාන්දර ගොඩක් හොයාගන්න පුළුවන්. රාජ කතා, චෝර කතා, පුබ්බපේත කතා, රජවරු ගැන, සිටුවරු ගැන, මේ දේශපාලකයෝ ගැන නොයේ කතා. නමුත් ඒ කාලේ එහෙම තිබ්බේ නෑ පින්වත්නි. ඒ කාලේ තිබ්බේ ඒගොල්ලෝ එකතු වුණාම කතා කළේ මොකක්ද කුසලය? කිං කුසල ගවේෂී. මොකක්ද ධර්මය? කිං සත්‍ය ගවේෂී. සත්‍ය ගවේෂණය කළා. එතකොට මේ අප්‍රමාදව කුසල ධර්මයන්හි නිරත වීම කියන එක තරම් උපකාර කරන එකම එක ධර්මයක් නැහැ කියලායි ධර්මයේ තියෙන්නේ. එච්චර ප්‍රබල ධර්මයක් නැහැ කියනවා. එතකොට ඒ අප්‍රමාදේසු කුසලේසු ධම්මේසු කියන එක අප්‍රමාදීව කුසල් ධර්මයන්හි නිරත වෙනවා කියන කතාව. ඒ කතාවට පින්වත්නි අපි එකතු වුණොත් එයාට මේ ජීවිතය තුළදී අවබෝධය කරා යන්න පුළුවන්. එයාට මේ ජීවිතය තුළදීම නිවෙන්න පුළුවන්. ඒතර එහෙම නිවෙන්න කැමති ශ්‍රාවකයෙක් කොහොමද වැඩ කරන්න ඕන? එයා කොහොමද ගනුදෙනු කරන්න ඕන? එයා කොහොමද ධර්මයත් එක්ක එකතු වෙන්න ඕන? ඒතර එයා ධර්මී කියලා පුද පූජා වත් පිළිවෙත් වලට නොරැවටි ඒවාට අහු වෙන්නේ නැතුව ඒවාද කරන ගමන්
ඒවාමයි සාරේ කියලා අහුවෙන්නේ නැතුව ඉස්සරහට කොහොමද ධර්මයේ දියුණු කරගෙන යන්නේ? ඔය වගේ යාට තියෙන්න ඕන ලොකු කතාවක්. ඒවා පිළිබඳ කතා බහක් තියෙන්න ඕන යාට. දැන් ඒ කාලේ හොඳ උදාහරණයක් මම ඔබට කියන්නම්. එක්තරා තැනක බුදුරජාණන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවක වූ සාරිපුත්තයන් වහන්සේ එක්තරා ගහක් මුල වැඩ හිටියා. ඒ ගහක් මුල වැඩ ඉන්නකොට එක්තරා බමුණෙක් හිටියා. ඒ බමුණා වැඩට ඇවිල්ලා. මේ බමුණා පරණ සාරිපුත්ත හරුන්ගේ හිතවතෙක්. පරණ ඇඳුනුම් කමකුත් තියෙනවා. ඉතින් මේ පරණ ඇඳුනුම් කමට සාරිපුත්ත හඳුරන හිතුණා මේ මිනිස්යාට ධර්මීය මතු කරලා දෙන්න පුළුවන් වුණොත් ලොකු යහපතක් වෙයි කියලා දැනගෙන අර පරණ හිතවත්කමකුත් තිබ්බනේ. ඒ පරණ හිතවත්කමත් සලකාගෙන පින්වත්නි දවසක් දැන් උන්වහන්සේ ගහමුල වැඩ ඉඳලා අර මිනිස්සයා එයා හැබැයි විශාල ගව පට්ටියක් යට ඉඳලා තියෙනවා. බමුණෙක් වුණාට ඒ කෘෂිකර්මාන්තයට බර වෙච්ච බමුණෙක් එයා. එයාට විශාල ගව පට්ටියක් ඉඳලා තියෙනවා. එයා මේ කිරිදෝදෝ ඉඳලා තියෙන ඉදා එයාගේ පිරිසත් එක්ක. සාරිපුත්තාරු එතනට වැඩියා. සාරිපුත්තාරු එතනට වැඩියාම එයා අහලා තියෙනවා බවත් සාරිපුත්තයන් වහන්සේ ඒගොල්ලෝ එහෙම තමයි කතා කරලා තියෙන්නේ. බවත් ගෞතමයන් වහන්සේ ওই විදිහටයි කතා කරන්නේ ඒගොල්ලෝ. සාරිපුත්තාරුන්ට කියනවා මේ සාරිපුත්තයන් වහන්සේ උණුවෙන්ම දොවාගත්ත කිරි තියෙනවා. හරිම රස්නෙට තියෙනවා. ඔබ වහන්සේට කිරි ටිකක් පූජා කරන්නද කියලා අහලා තියෙනවා. එතකොට සාරිපුත්තාරු කියනවා නෑ නෑ බ්‍රාහ්මණේ මං වළඳලා ඉන්නේ. මං දැන් වළඳලා ඉවරයි. මට කිරි ඕනේ නෑ. ඔයා මේ දවස්වල අප්‍රමාදීද? හැබැයි ඒක අහන්න කලින් තව දෙයක් වෙලා තියෙනවා. දැන් උන්වහන්සේ ඒක තමයි අහන්නේ. එයාට කියලා තියෙනවා මේ ඔබ හරියට වැඩ වගේනේ. දැන් ඊයස්සේ බණ කියන්න ගියෙත් නෑ. ඔබ හරියට වැඩ වගේනේ. ඔබට ඔබගේ වැඩ ටික ඉවර වුණොත් මම ආද රාත්‍රිය වෙනකම් අර අහවල් ගහ යට ඉන්නවා. ඔයාගේ වැඩ ටික ඉවර වුණොත් කිරි දොවලා ගව පට්ටි ටික එහෙම වෙන් කරලා ඔක්කොම ඉවර වුණාම වතුර එහෙම දීලා ඔක්කොම වැඩ ඉවරනවා. ඔයාට වෙලාවක් තිබ්බොත් පොඩක් මට මාවත් හම්බෙලා යන්නකෝ කියලා කිව්වා. අපි කියන්නේ පුංචි උමනාවක් තිබ්බාම පොඩක් මාව මුණ ගැහිගෙන යන්න කියලා. අන්න ඒ වගේ කිව්වා මේ ඔයාට විවේකයක් තිබ්බොත් පොඩ්ඩකට මාව ඇවිල්ලා හම්බෙලා යන්නකෝ කියලා කිව්වා. එතකොට එයා කිව්වා හොඳමයි කියලා කිව්වා. ඊට පස්සේ එයා සුපුරුදු විදියටම කිරි දොවාගෙන වැඩ ටික කරගෙන ගියා. ඔය වැඩ ටික කරලා ඉවර වෙලා දැන් ඔක්කොම ගව පට්ටි කිරි දොවලා වතුර එහෙමත් දීලා ඔක්කොම ඉවර වුණාම එයාට එකපාර මතක් වුණා මේ සාරිපුත්තයන් වහන්සේ අහවල් ගහ යට ඉන්නවා කිව්වා නෙවෙයි. පොඩ්ඩක් ගිහින් හම්බෙලා යන්න ඕන කියලා එයාට නිකන් අදහසක් ආවා. අදහසක් ඇවිල්ලා එයා යන ගමන් එයාගේ වැඩ ඉවර වෙලා යන ගමන් සාරිපුත්ත හාමුදුරුව වැඩ හිටිය තැනට ගොඩ වුණා. සාරිපුත්ත හාමුදුරුව වැඩ ඉන්න තැනට ගොඩ වෙලා ගොඩ වුණාම බ්‍රාහ්මණයා ආපු එක හොඳයි කියලා අහලා සාරිපුත්තාරු පළවෙනියෙන් අහපු වචනේ හරි ලස්සන වචනයක්. සාරිපුත්ත හාමුදුරුව ඇහුවා පින්වත මේ දවස්වල අප්‍රමාදීද? අන්න බලන්න. මොකක්ද ඇහුවේ? මේ දවස්වල අප්‍රමාදීද? ඒ බලන්න ඒ අවබෝධයටපත් වෙච්ච මුනිවරුන්ගේ මුව මඩලේ උපන් ආශ්චර්යවත් වචනය අප්‍රමාදය. කොහොමද මේ දවස්වල අප්‍රමාදීද කියලා තමයි සාරිපුත්ත හාමුදුරුවන් ඇහුවේ. ඒතර යා මොනවා කියන්නේ නැද්ද? එයා කිව්වා අපේ කතාව. අපි කියන්නේ අපිට මොකක් හරි කුසලයක් ගැන, ධර්මයක් ගැන, පිනක් ගැන අපි මතක් කළොත් අපි මොකද්ද කියන්නේ? අපි කියන්නේ කෝ අපිට වෙලාවක්. ඕවාට අපිට වෙලාවක් තියනවාද? ඔබඳු ජීවිතයකට අපට අවස්ථාව හරි අඩුයි. ඒ නිසා අපට විවේකයේ අඩුයි. දරුවන්ගේ වැඩ වැඩි. ස්වාමියාගේ වැඩ වැඩි, බිරිඳගේ වැඩ වැඩි. මේ වගේ දේවල් නෙමෙයිද අපි කියන්නේ. අපිට තියෙන ඔය වගේ කතාවක්. හැබැයි සාරිපුත්ත හාමුදුරුවෝ ඉස්සරහා මෙයා තමන්ගේ අවංක කතාව කිව්වා.
මොන අප්‍රමාදයක්ද ස්වාමීනි? ඔබ වහන්සේලාට නම් අප්‍රමාදීව වැසිය හැක. නමුත් අපට එහෙම අප්‍රමාදීව වසන්ට අමාරුයි. ඇයි? දරුවන්ගේ වැඩ, බිරිඳගේ වැඩ, ගෙදර වැඩ, දෙමව්පියන්ගේ වැඩ, ආර්ථික වැඩ, නොයික් වැඩත් එක්ක ස්වාමීනි මොන අප්‍රමාදයක්ද කියලා කිව්වා. බලන්න සිහිය උපද්දවන විදිය. කමක් නැහැ එහෙම කියලා බෑ ධර්මයටත් එන්න කියලා කිව්වේ නෑ. සාරිපුත්ත හාමුදුරුවෝ මේ බය කියන්නේ සසර දුක හරහා තමයි අවබෝධයේ පැත්තට ශ්‍රාවකයන් නම්මන්නේ. ඒක බුදුදහමේ පටිපාටියක්. දුක නිසා සද්ධාවට එනවා කියලා එහෙම අපි කියන්නේ. අර ඒකට ලස්සන සූත්‍රයක් තියෙනවානේ උපනිෂ සූත්‍රය. දුකට විකල්පයක් විදිහට සද්ධාවට එන පාර ගැන එහෙම. හරි ලස්සන විග්‍රහයක්. ඒකේ ඒ සාරිපුත්තයන් වහන්සේ මෙතනදී මතක් කරනවා හොඳයි. බ්‍රාහ්මණය ඔබ කියනවා මොන අප්‍රමාදයක්ද මේ දරුවන්ගේ වැඩ, ගෙදර වැඩ, හරකුන්ගේ වැඩ, ඒ කියන්නේ රැකී ආරක්ෂා වැඩ ඔක්කොම තියෙද්දී අනේ ස්වාමීනි මොන අප්‍රමාදයක්ද කියලා ඔබ කියනවා. හැබැයි ඔබ ඔය විදියට හිටියා කියලා. ඔබ දැන් ඔය ඉන්න පිළිවෙලක් තියෙනවනේ. ඔබ ඔය පිළිවෙලට හිටියා කියලා ඔබට විසඳුමක් තියෙයිද කියලා අහනවා. එතකොට යා නලල රැලි ගන්නවලා ඇහි බැම දෙක ටිකක් ලං කරලා අහලා තිනවා මොන පිළිවෙලක්ද? මොන පිළිසරණක් ගැනද ඔබ වහන්සේ කියන්නේ? ඔබ ළඟදී මිය ගිහින් සතර අපායට වැටුනොත් ඒක වෙන්න බැරිද මිනිස්සෙකුට? ඒක වෙන්න පුළුවන්. ඔබ මිය ගිහින් සතර අපායට වැටුනොත් ඒ සතර අපායට වැටිච්ච තැනක ඔබට පුළුවන්ද කියන්නේ? අනේ මට මෙහෙම වුණේ දෙමව්පියෝ ගැන බලන්න ගිහින්. මට මෙහෙම වුණේ මගේ දරුවෝ ගැන හිතා ඒවා වැඩ කර හිටපු නිසා. මට මෙහෙම වුණේ මට අතිරේක වැඩ ගොඩාක් තිබුණා. ගව පට්ටිවල වැඩ, රැකී ආරක්ෂා කරන තැන්වල වැඩ, මේ විදිහට නොයේක් වැඩ ගොඩක් තිබ්බා. මට ඒකයි මෙහෙම වුණේ. නැත්තම් මට මෙහෙම වෙන්නේ නැහැ කියලා ඔබ කිව්වා කියලා. නිරේට වැටිච්ච නිරසත්වයකට පිහිටක් තියෙයිද කියලා අහනවා. නිරේට වැටිච්ච නිරසත්වයකට පිහිටක් තියෙයිද? තුරයා කියනවා එහෙම නෑ. එහෙම පිහිටක් නෑ. හොඳයි එහෙම පිහිටක් නැත්තම් දැන් ඔබ එතන නිරේට යනකොට ඔබ අනාතයි නම් අනාත ශ්‍රාවකයෙක් විදියට නම් ඔබ නිරේට වැටලා තියෙන්නේ. ඒ වගේ වෙලාවක ඔබට කියන්න පුළුවන්ද කියලා අහනවා. ඔබට බලාපොරොත්තු වෙන්න පුළුවන්ද අහනවා. එහෙමත් නැත්නම් මේ සමාජ උදව්වක් විදියට ඔබට බලාපොරොත්තු වෙන්න පුළුවන්ද අහනවා. එහෙම සංසිද්ධියක් සිද්ධ වෙයිද අහනවා. අනේ අපේ තාත්තා අපි වෙනුවෙන් තමයි කැප වුණේ. ඒ නිසා තාත්තා විතරක් නිරේට යන්න ඕනේ නැහැ. මොකටද තාත්තා විතරක් නිරේට යන්නේ? මමත් එන්නම් නිර දුකක් විඳින්න. මමත් එන්නම් ඒ අපා දුකට. බිරිඳ කියයි දහනවා අපේ මහත්තයාට මෙහෙම වුණේ අපේ මහත්තයා අපිට කණ්ඩ දෙන්න ගිහින්. ඒ නිසා අපිත් යමු අත්ැල්ල අල්ලගෙන විඳවන්න. අපා දුකට අපිත් කැමති වෙමු කියලා බිරිඳ එයි දහනවා. දරුවෝ එයි දහනවා. දැන් අම්මා කෙනෙකුට ඉන්න සමීපම බැඳීම තමයි දරුවා කියලා කියන්නේ. අම්මට එච්චර බැම්මක් නෑ ලෝකේ. ඒ අම්මට ඉන්න සමීපම බැඳීම වෙච්ච දරුවවත් එයි දහනවා. අපේ තාත්තා, අපේ මිනිස්සයා, අපේ දරුවා, අපේ බිරිඳ මේ විදිහට ඒ ඥාතිකමානුව එයි දහනවා. අඩුව අම්මා තාත්තවත් එච්චර බැඳීමක් නැහැනේ වෙන කෙනෙක් එක්ක. අම්මා තාත්තවත් එයි දහනවා. අනේ අපේ කොල්ලා විඳෙව්වේ අපි වෙනුවෙන්. මිනිහා අප්‍රමාද වුණේ අපි නිසා. මේ මිනිස්සයා අප්‍රමාද වුණේ ප්‍රමාද වුණේ අපි නිසා. ඒ නිසා අපි එකතු වෙලා විඳවමු. අපි එකතු වෙලා විඳවමු. එහෙම එයි දහනවා කවුරු. එන්නේ නැහැ කියනවා. එහෙනම් බ්‍රාහ්මණය ඔබ කියනවා මේ වැඩ බිරිඳගේ වැඩ, ස්වාමියාගේ වැඩ, දරුවන්ගේ වැඩ, අම්මා තාත්තගේ වැඩ කියලා ඔබ මේ බාහිර කතාවක් එක්කම පැටලිලා බාහිර ලෝකයේ හරහාම ඔබ විමුක්තියක් හොයනවා. ඒ කියන්නේ ඔබ සහනයක් හොයනවා. විමුක්තිය කියන්නේ යම් වැඩපිළිවෙලක් හොයනවා. ඒ වැඩපිළිවෙල ඔබට පිහිට වෙන්නෙත් නැත්නම්
මරණින් පස්සේ ඔබ අනාථ නොවි සනාථ ශ්‍රාවකයෙක් බවට පත් කිරීම පිණිස උපකාරයක් ලැබෙන්නේ නැත්නම් ඔබ අප්‍රමාදී වීම වටින්නේ නැද්ද? අන්න එතකොට යා බිම් බලාගත්තා. මොකද එයාට මොකුත් උත්තරයක් තිබ්බේ නැහැ. ඒ නිසා පින්වත්නි මුළු බුද්ධ ශාසනයම එක වචනයකින් කියන්න කිව්වොත් මට නම් ඔළුවට එන්නේ අප්‍රමාදයයි. ඒ අප්‍රමාදයේ තුල මොනවද කරන්න ඕන? මොනවද කරන්න ඕන? ඒ අප්‍රමාදයේ තුල ධර්මයේ හොයාගෙන වනගත වෙන්න ඕනේ. ධර්මයේ හොයාගෙන කැලෑවලට යන්න ඕනේ. ධර්මයේ හොයාගෙන පන්සල් වලට එන්න ඕනත් නැහැ. ඒ කියන්නේ ඒවට එන්න එපා කියලා මේ තහංචියක් නෙමෙයි දාන්නේ. ඒ පන්සල් වලට අපි යන්න ඕන, අපේ ආචාර ධර්ම කරන්න ඕන, සංස්කෘතික බැඳීම පවත්වාගෙන යන්න ඕන. නමුත් ඒක සාරේ විදියට ගන්න එපා කියලානේ අපි එක පැත්තකින් කියන්නේ. ඒවා නරකයි, ඒවා ප්‍රතික්ෂේප කරන්න කියන එක නෙමෙයි. ඒ පුද්ගලයා තුල භාවයේ තබ්බ භාවිතයක් තියෙන්න ඕන. මොනවද භාවිතා කරන්නේ? භාවිතා කළ යුතු දේවල් බොහෝමයක් තියෙද්දී කෙනෙක් ඇහුවොත් ඔබ වහන්සේ කියන්නේ එකම භාවිතයක් ගැන. සියල්ලම සම්පූර්ණ වෙන සියල්ල සපුරා ගන්නට පුළුවන් ලෝකේ එක භාවිතයක් කියන්නේ. මොකද සමහර අය ගොඩාක් ඒවට කැමතිත් නෑනේ. ඒ කාලෙත් සමහර අය හිටියා. සමහර ස්වාමීන් වහන්සේලාම හිටියා ගොඩාක් කතාවලට ඒ අය කැමති නෑ. ඒගොල්ලෝ කැමති එක කතාවකට. දැන් විනය කාරණා විනය පැනවීම ගොඩාක් කලාට කැමති උන්නේ නෑ. ඒ නිසා සමහර ස්වාමීන් වහන්සේලා ඇවිල්ලා බුදුරජාණන් වහන්සේටම වදාලා ඔබ වහන්සේ මේ සිල්පද ගොඩාක් පනවලා තියෙනවා. අනේ ස්වාමීනි මම එච්චර සිල්පද රකින්න කැමති නෑ. මේවා මතක තියාගන්නත් අමාරුයි. මෙච්චර ගොඩක් කොහොමද හාඳුරන්නේ? කොහොමද ස්වාමීනි මතක තියාගන්නේ? ඔබ වහන්සේ මට මේ පනවා තිබෙන සිල්පද භික්ෂුවට පැහැදිලි කරපු සිල්පද ඔක්කොම මට රැක ගන්න අමාරුයි. ඒ නිසා මට හිතෙනවා මට මේ පැවිද්ද කරගන්න අමාරුයි කියලා. මගේ හිත පැවිද්දට වඩා ගිහිකමට රුචි කරනවා. ඒක හොඳයි කියලා හිතෙනවා. මොකද මේ පැවිද්ද ASCII මහා පුදුමාකාර සිල්පද ගොඩක් රකින්න තියෙනවා. ඒ නිසා මම තීරණය කළා මේ පැවිද්දට සමුදෙන්න. ඒතර බුදුරජාණන් වහන්සේට මහා දයාවක් අනුකම්පාවක් ඇති වුණා. මේ භික්ෂුව මෙච්චර සිල්පද රකින්න බැරි කමටයි මේ පැවිදිකම අත්හරින්න යන්නේ. ඒතර බුදුරජාණන් වහන්සේ ඇහුවා හොඳයි භික්ෂුව ඔබට එක සිල්පදයක් ගැන කිව්වොත් ඔබ ඒකට කැමතිද කියලා ඇහුවා. ඒතර ඒ ස්වාමීන් වහන්සේ කල්පනා කරලා කියනවා ස්වාමීනි මෙච්චර ගොඩක් නම් අමාරුයි. හැබැයි එකක් කොහොම හරි රැකගන්න පුළුවන්. එකක් රැකගන්න පුළුවන්. ඒතර බුදුරජාණන් වහන්සේ වදාලා හොඳයි භික්ෂුව එහෙනම් හිත රැකගන්න කිව්වා. ඔක්කොම අතහැර දමා හිත රැකගන්න කිව්වා. ඒතර මේ භික්ෂුව හිත රැකගන්න කැමති වුණා. ඒ හාඳුරු ගිහින් හිත පරිස්සම් කරගත්තා. ටික කාලයකින් අවබෝධය කරා ගියා. මොකද හිත රැකගත්තොත් ඔක්කොම රැකගත්තා වෙනවා. මොකද මනස පිළිසරණ කරගෙන තමයි ඉන්ද්‍රිය ගනුදෙනු ඔක්කොම හැදිලා තියෙන්නේ. ඒ ඉන්ද්‍රිය ගනුදෙනු හරහා කෙලෙස් නොගලන මට්ටමට හිත හදාගන්න තියෙන්නේ හිත පරිස්සම් කරගත්තොත් විතරයි. ඒ නිසා සමහර අය ගොඩාක් දහම් කතාවලට කැමති බවක් පේන්නේ නැහැ. ඒ නිසා එකම දහම් කතාවකට කැමති වෙන කෙනෙක් අහන්න පුළුවන් හොඳයි ප්‍රගුණ කරන්න ඕනේ ඒවා ඔබ වහන්සේලා ගොඩාක් අපට කියනවා. මොකක්ද ප්‍රගුණ කළ යුත්තේ මූලික වශයෙන්ම? ප්‍රගුණ කළ යුතු විවිධ අවදීන් තියෙන බව ඇත්ත. නමුත් පින්වත්නි මූලික වශයෙන් අවබෝධය හදාගන්න කැමති කෙනෙක් කායගත සතිය තුල සතසහගත භාවයක් පවත්වන එක. කායගත සතිය තුල සිහිය පිහිටුවාගෙන ඉන්න එක තරම් භාවිතයක් නෑ පින්වත්නි ධර්ම මාර්ගයට ආපු කෙනෙකුට. මොකද මේ තමා තුළ පිරිහීම ඇති වෙන්නේ කායගත සතිය නැති වුණොත්. පුද්ගලයාගේ හිත කෙලෙසුන්ගෙන් යට කරන්නේත් කායගත සතිය නැති වෙච්ච තැනකයි. අභ්‍යන්තර චිත්තසංතානයේ දූෂණය වෙන්නේත් කායගත සතිය නැති වෙච්ච තැනකයි. බාහිරට හිත වික්ෂිප්ත වෙන්නේත් කායගත සතිය නැති වෙච්ච තැනකයි. බාහිර ලෝකේ උපාදානය වෙන්නේත් කායගත සතිය නැති වෙච්ච තැනකයි. කායගත සති සතසහගතා කියන ස්වභාවය තුල ඒකෝ ධම්මෝ භාවයේ තබ්බ වශයෙන් වැඩි යුතු ධර්මයක් විදියට යම් කෙනෙක් Tamanගේ කය පිළිබඳ එළඹ සිටි සිහියකට ආවොත් ඒක තරම් පින්වත්නි භාවිතය තුලින් යහපත හදා දෙන භාවිතය තුල Tamanගේ අභ්‍යන්තරයේ පරිස්සම් කරන ලෝකේ එකම ධර්මයක් නැහැ පින්වත්නි. එකම ධර්මයක්වත් නැහැ. ඒක මහ විස්මිත දෙයක්.
ඒක මහා පුදුම සහගත දෙයක්. මොකද ඒ හරියට බුදුරජාණන් වහන්සේ කෙලෙසුන්ගේ නොවැඩීම පිණිස මේ ඇස කන නාසය දිවකය මනස කියන ආයතන ලෝකයේ හරහා Tamanගේ ගනුදෙනුව හැදෙද්දී ඒවා හරහා හිත ප්‍රපංචකරණයකට අහු වී අභිනන්දනයේ කොට ඒවා සතුටෙන් පිළි අරගෙන ඒවාම කතා බහ කර කර ඒවාටම ගිලිලා බැහැලා ඉන්න මට්ටමින් අයින් වීම පිණිස බුදුරජාණන් වහන්සේ මතක් කළේ කායගත සතිය දියුණු කරගන්න කියලයි. ඒක හරියට වදකේ කඩුවක් අමෝරාගෙන ඉද්දී තෙල් කලයක් අරගෙන විශාල සෙනගක් තෙරපි ඉන්න වෙලාවක තෙල් කලයේ බිඳුවක්වත් හැලුනොත් කඩු පහර වදීවි කියන සැකයට මේක බුද්ධ දේශනාවේ තියෙන උපමාවක්. සැකයට මේ කඩුව අමෝරාගෙන දැන් ඉන්නේ කඩුව උස්සලා පහර ගහන්න විතරයි තියෙන්නේ. කඩුව උස්සාගෙන ඉන්න වදකේ පිටිපස්සෙන් එනකොට තෙල් බිඳුවක් හරි හැලුවොත් එහෙම කඩුවෙන් කඩු පහර බෙල්ලට බෙල්ල වෙන් වෙන්නම වදිනවා කියලා නියෝගයක්ද පැනවී ඇති වෙලාවක විශාල පිරිසක් ඉන්න තැනක එයා බොහෝම පරිස්සමින් තෙල් කලයටම සිහිය පිටවාගෙන ඉදිරියට යනවා වගේ. එතන මොන සද්ද ඇහුවත් මොන වර්ණනා ඇහුණත් මොන චෝදනා ඇහුණත් ඒ කිසි දෙයකට යාගේ සිහිය යන්නේ නැහැ. ඇයි? මාරාන්තික වේදනාවක් ඉවසන්න වෙනවා. ඒ බඳු තත්වයක අවදානමකට වැටුනොත් මොකද කඩුව අමෝරාගෙන ඉන්නේ පහර වදින්න විතරයි තියෙන්නේ. බින්දුවක් හරි තෙල් කලින් හැලුනොත් එහෙම තමන් විශාල අවදානමක වැටෙනවා. තමන්ගේ හිස කඳින් වෙන් වී යනවා. ඒ බඳු අවදානමක් තියෙන වෙලාවක පින්වත්නි එළියේ මොන්න ලස්සන රූප දැක්කත් එතන කියනවා ලස්සන නගර සෝබිනියන් වේදිකාවේ නටද්දී ඒ ඔවුන්ගේ ගීතිකා හඬ ඊටාම මිහිරට කන වැටෙද්දී පින්වත්නි මොන්නතරම් මිහිරි හඬවල් මිහිරි ශබ්ද මිහිරි රූප මිහිරි ගන්ධ සුවඳ මිහිරි පහසවල් දැනුණත් පින්වත්නි ඒ ශ්‍රාවකයාගේ හිත ඒ පැත්තට යන්නේ. ඒ ශ්‍රාවකයාගේ හිත ඒ බඳු අවදානමකට යන්නේ නැහැ. හේතුව තමන් අවදානමේ වැටෙන බව දන්න නිසා. අන්න ඒ වගේ ඇස හරහා කන හරහා නාසය හරහා දිව හරහා කය හරහා මනස හරහා හිතට විසිරෙන්න දුන්නොත් හරියට කඩු පහර වදිනවා වගේ මායාවේ වසඟයටයි පුද්ගලයා අහු වෙන්නේ. මායාවේ වසඟයටයි අහු වෙන්නේ. හැබැයි මේ මායාවේ කඩු පහර නොවිඳින ශ්‍රාවකයෙක් වෙන්න නම් බුදුරජාණන් වහන්සේ අපට වදාලා මූලික වශයෙන් මොකද්ද? තමා තුළ සති සම්පජඤ්ඤය කය පිළිබඳ කායගත සති සත සහගතා කය පිළිබඳ එළඹ සිට සිහියට එනවා. ඒක තමයි පළවෙනියෙන් භාවිතය. බෞද්ධ ශ්‍රාවකයෙක්ගේ මූලික භාවිතය. ඒ මූලික භාවිතය තුලදී තමයි පින්වත්නි එයාට ස්පර්ශ වෙලා උපාදානය වෙන්නේ නැත්තේ. එතකොට ඒ භාවිතය තුල යාට පිළිසිඳ නුවණක් පහළ වෙනවා. මේ සකස් වීම එතකොට මේ සකස් වීම කියලා අපි කතා කරන්නේ ආයතන ලෝකයේ තුල සකස් වීම මේක નિરાයාසින් උද්ගත වෙච්ච තත්ත්වයක් නෙමෙයි අදිච්ච සමුප්පන්නව ඇති වෙච්ච එකක් නෙමෙයි මේ තත්ත්වේ පටිච්ච සමුප්පන්නව ඇති වෙච්ච එකක් හේතුඵල සහිතව ඇති වෙච්ච එකක්. ඕකට කියන්නේ එයා පිළිසිඳ දැනුමක් හදා ගන්නවා දැකීමක් හදා ගන්නවා පස්සෝ සාසවෝ උපාදානියෝ උපාදානයට හේතු වන ස්පර්ශය පිළිබඳ ඒ ශ්‍රාවකයාට බොහොම පැහැදිලි අවබෝධයක් හට ගන්නවා. පැහැදිලි නුවණක් හට ගන්නවා. එතකොට උපාදානයට හේතු වන ස්පර්ශය සම්බන්ධ පැහැදිලි නුවණක් යම් ශ්‍රාවකයෙක් හදාගත්තොත් ඒ හදාගත්ත ශ්‍රාවකයා තුල තමයි නිවීම තහවුරු වෙන්න පටන් ගන්න. නිවීම තහවුරු වෙන්න පටන් ගන්න. එතකොට එයා දන්නවා ඒ තැන ස්පර්ශ වීමට අනුවයි උපාදානී වෙන්නේ. ඒක වෙන්නේ තෙලඹ සිට සිහිය නැති වුණොත්. උපකාරය හදාගන්න බැරි වුණොත්. අප්‍රමාදයේ තුල බැරි වුණොත් කායගත සතිය තුල තමන්ත භාවිතය සිහිය පැවැත්වීම කරගන්න බැරි වුණොත් එයාට ඇස ක්‍රියාත්මක වෙන වෙලාවේ ඇහැ ඉදිරියට එන රූපයට පුළුවන් එයාට රාගය හදන්න. ඇහැ ඉදිරියට ආපු බාහිර රූපයට පුළුවන් එයාට ද්වේෂය හදන්න. ඇහැ ඉදිරියට ආපු රූපය රාගය හෝ ද්වේෂය හදන මට්ටම ඇවිල්ලා තියෙනවා නම්
ඒ මට්ටම නිකම්ම ඉබේ හටගත් එකක් නෙමෙයි පින්වත්නි. අවිද්‍යා සහගතව ලෝකේ අතපොත ගෑම නිසාම ඇතිවෙච්ච තත්වයක් එයා මුහුණ දෙන්නේ. ඒ බඳු තත්වයකටයි මේ ශ්‍රාවකයා මුහුණ දෙමින් සිටින්නේ. එතකොට එතනදී බුදුරජාණන් වහන්සේ අපට වදාලා පින්වත් මහණෙනි මේ පස්සෝ සාසව උපාදානිය ස්පර්ශය නිසා උපාදානයට හේතු වන ස්පර්ශය තමයි එයා අවබෝධ කරන්න ඕන. පිළිසිඳ දැනගන්න ඕන. මොකද මේ ස්පර්ශ වෙනකොට ස්පර්ශ වෙච්ච ලෝකය තුල අවිද්‍යා සහගතව අපේ හිත බැස ගැනීමක් උපාදානයක් අපේ හිතේ ඇති වෙනවා. එහෙම උපාදානයක් ඇති වෙනවා නම් ඒ උපාදානය ඇති වෙන්නේ මේ ස්පර්ශය නිසා මේ අත්දැකීම් ටිකක් ඇති වෙනවා. ස්පර්ශය නිරුද්ධ වීමෙන් මේ ලෝකේ නිරුද්ධ වී යනවා කියන පැහැදිලි නුවණ ඒ ශ්‍රාවකයාට නැතිකමයි. එතකොට මෙන්න මේක තමයි ඒ ශ්‍රාවකයා තුල පරිඤ්ඤය වශයෙන් පරිඤ්ඤය කියන්නේ පිරිසිඳ දැක්මක් හැටියට දැනගන්න ඕන. මොකද්ද? ඇහි ස්පර්ශය නිසා විඳීම් හට ගන්නවාය. ඇහි ස්පර්ශය නිරුද්ධ වීමෙන් විඳීම නිරුද්ධ වෙනවා. සෝත සම්පස්සේ නිසා සෝත සම්පස්සජා වේදනා හට ගන්නවාය. සෝත සම්පස්සේ නිරුද්ධ වීමෙන් නිරුද්ධ වී යනවා. ගාන සම්පස්සේ නිසා විඳීම් හට ගන්නවාය. ගාන සම්පස්සේ නිරුද්ධ වීමෙන් විඳීම නිරුද්ධ වී යනවා. ජීවහා සම්පස්සයෙන් විඳීම හට ගන්නවාය. ජීවහා සම්පස්සේ නිරුද්ධ වීමෙන් වේදනාව නිරුද්ධ වී යනවා. කාය සම්පස්සේ නිසා විඳීම් හට ගන්නවා. ඒකට කියනවා කාය සම්පස්සජා වේදනා. කාය සම්පස්සේ නිරුද්ධ වෙනකොට වේදනාව නිරුද්ධ වී යනවා. මනෝ සම්පස්සේ නිසා මනෝ සම්පස්සජා වේදනා හට ගන්නවා. මනෝ සම්පස්සේ නිරුද්ධ වීමෙන් මේ වේදනා නිරුද්ධ වී යනවා. ඒ වේදනා නිරුද්ධ වී යනවා. මෙන්න මේ කතාව දැනගන්නකොට ඒකට අපි කියනවා පස්සෝ සාසව උපාදානිය. උපාදානයට හේතු වන ස්පර්ශය පිළිබඳ ඒකෝ ධම්මෝ පරිඤ්ඤයෝ. පිළිසිඳ දැක්මක් හදාගන්න. පිළිසිඳ දැක්මක්. එතකොට උපාදානය වෙන්නේ කොහොමද? වේදනාව හට අරගෙන වේදනාව නිසා ඒ විඳින දේවල් කෙරෙහි සුඛ වේදනා දුක් වේදනා ආදී වශයෙන් විඳිනකොට ඒ සුඛ වේදනා දුක් වේදනා කෙරෙහි වේදනාව පදනම් කරගෙන හිතේ කැමැත්තක් ඡන්දයක් වේදනාව ගෙනත් දුන්න දේ කෙරෙහි උපදිනවන්න බාහිර ලෝකයට ආදරය කරන්න පටන් ගන්න තැන. එතන තමයි බාහිර ලෝකයට තණ්හා කරන්න පටන් ගත්ත තැන. එතකොට ඒ වේදනාව ගෙනත් දුන්න යම් රූප ඇත්තන් ඒ රූපවලට රූප තණ්හාවක් හදා ගන්නවා. ඒ සැප වේදනාව ගෙනත් දුන්න ශබ්දයට ශබ්ද තණ්හාවක් හදා ගන්නවා. යම් වෙලාවක තමා තුළ වේදනාවක් ගෙනත් දුන්න සුවඳක් තියෙනවා නම් ඒවා කෙරෙහි තණ්හාවක් හදා ගන්නවා. යම් රසයක් පිළිබඳ තමන්ට සුඛාස්වාදයක් ගෙනත් දුන්නා නම් ඒ ආස්වාද ජනක භාවයේ උද්ගත වෙච්ච යම් රසයක් තියෙනවා නම් ඒ රසයේ ගෙනත් දුන්න බාහිර දෙයට තණ්හා කරන්න පටන් ගන්නවා. ඒකයි ඒවා හොයාගෙන කඩවල් ගානේ මිනිස්සු දියන්නේ. ඒක සාමාන්‍ය මිනිසුන්ගේ හිතේ ස්වභාවය. ඒතර මේ ස්වභාවය ඇතිවන ක්‍රියාවලිය භාගතුන් වහන්සේ බොහොම ලස්සනට පැහැදිලි කළා. ඊට පස්සේ තණ්හාව ඇති වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ මතක් කරනවා ඒ තණ්හාව ඇති වුණේ යමකටද තදූපදානං ඒ ඇතිවෙච්ච දෙයමයි යාට උපාදානය වෙන්නේ. උපාදාන. අන්න උපාදානයට හේතු වෙන්නේ ස්පර්ශයයි. ඒ කියන්නේ ඇහින් රූපේ උපාදානය වෙනවා නම් ඇහින් රූප දකින මට්ටම ස්පර්ශය. ඒ නිසා විඳින මට්ටම. විඳින මට්ටම නිසා හිතෙන් ඒක තණ්හා කරන මට්ටම. තණ්හා කරන මට්ටම නිසා ඒ වින්දනයේ ගෙනත් දුන්න යම් කිසි රූපයක්, ශබ්දයක්, ගඳ සුවඳක්, පහසක් අරමුණු ඇද්ද ඒ වාට අපි හිතෙන් තණ්හා කරන්න පටන් ගන්නවා. ඒවා නිසා ඒවට හිත බැඳෙනවා. ඒවා දැඩිව අල්ල ගන්නවා. ඒවත් එක්ක එකතු වෙලා ඉඳ හිතෙනවා. ඒවා තමන්ගේ වසඟේ පවත්වන්නේ කොහොමද කියලා යා රෑදවල් නැතුව හීනමවනවා. ඔක්කොම වෙන්නේ පිළිසිඳ දැනගත යුතු යමක් භාග්‍යවතුන් වහන්සේ වදාළද අපිට ඒක දැනගන්න බැරි වෙච්ච නිසායි. ඒකයි අපිට එහෙම වෙන්නේ. එතකොට මේ විදිහට ලෝකේ දකින්නකොට
මේ රූප දකින මම මෙහි ඉන්නවා. ශබ්දාන මම මෙහි ඉන්නවා. ගන්ධ සුවඳ දැනෙන්නේ මට. මම මේ පැත්තේ ඉන්නවා මේ බලන්න. රස දැනෙන්නේ මට. මමයි රස විඳගත්තේ. මටයි රස තේරුනේ. ඒ පහස දැනුනේ මට. ඒ පහස මටයි තේරුනේ. ඒ පහස උඹලාට තේරෙන්නේ නැහැ. මට මගේ මේ පැත්තේ මම ඉන්නවනේ කියලා ඔබේ හිතේ හැප්පෙනව නේද ගතිය. මම වෙමි කියලා. අන්න ඒකට අපි වචනයක් කියනවා. මොකක්ද? ඒකට කියන්නේ ආස්මිමානය. ඔය ආස්මිමානය තිබ්බොත් අනාගාමී වුණත් රහත් වෙන්න බෑ. ඒ කියන්නේ අනාගාමී වෙච්ච කෙනාටත් අස්මිමානය තියනවද නැද්ද? තියෙනවා. ඔකට ලස්සන සූත්‍රයක් තියෙනවා. අපි මේ දිදුල නාලිකාවෙනුත් දේශනා කරලා තියෙනවා. මොකක්ද? කේමක සූත්‍රය. කන්ද වර්ගයේ තියෙන. කේමක සූත්‍රයේ බොහෝම ලස්සනට භාග්‍යවතුන් වහන්සේ බුද්ධ දේශනාවේ අස්මිමානය ගැන පැහැදිලි වෙලා තියෙනවා. එතකොට යා තුල අර පිළිසිඳ දැනුමක් ඇති වෙනකොට මේවා හේතුන් නිසා ඇති වෙනවා. හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වී යනවා. පස්සෝ සාසෝ උපාදානෙ ස්පර්ශය නිසායි උපාදානෙ. ඇහෙන් රූපය දකින්න මට්ටමින් ස්පර්ශය නිසා දැක්කේ නැත්නම් රූප උපාදානෙ වෙන්න දෙයක් නැහැ. මොකද රූප දැකලා නැහනේ. ඇහුවේ නැත්නම් ශබ්ද උපාදානෙ වෙන්න විදියක් නැහැ. ශබ්ද දැකලා නැහැ. ගන්ධ සුවඳ විඳලා නැත්නම් ඒ විඳින ගන්ධ සුවඳ උපාදානෙ වෙන්න විදියක් නැහැ. ඒක විඳලා නැහැ. රස විඳලා නැහැ. එහෙමනම් මේ විඳින ලෝකයේ කෙරේ උපාදාන වෙන ස්පර්ශය නිසා කියලා දැනගත්තට පස්සේ මේවා මට ඕන විදියට පවත්වන්න බෑ. මම විඳිනවා, මට දැනෙනවා, මට ඇහෙනවා, මට පෙනෙනවා, මම කියනවා, මට තමයි ඔක්කොම තේරෙන්නේ. ඔය වගේ තමා තුළ පවතින අස්මිමානයක් තියෙනවා නම් ඒක ප්‍රහාණය කළ යුතු බවත් ඒවා ප්‍රහාණය කිරීම පිණිස පංචස්කන්ධ ලෝකයම අනිච්චතෝ දුක්ඛතෝ සල්ලතෝ ගණ්ඩතෝ රෝගතෝ ඵලතෝ ඵලොක්කතෝ ශුඤ්ඤතෝ අනත්තතෝ ආදී වශයෙන් සමනුපස්සනා කළ යුතු බබේ ශ්‍රාවකයාට දැනෙන්න පටන් ගන්නවා. ඒ ශ්‍රාවකයාට තේරෙන්න පටන් ගන්නවා. ඒ තේරුම් ගැනීම තුල පින්වත්නි ඒ ශ්‍රාවකයාට පින්වත්නි මේ දක්වාම යම් දියුණුවක් ඇති වුණා නම් ඒ දියුණුව ඇති උනේ ඒ කියන්නේ මේ අවබෝධයේ දක්වාම දියුණුවක් ඇති වුණා නම් ඒ දියුණුව ඇති උනේ යෝනිසෝ මනසිකාරය නිසා. එකම එක ධර්මයක් පින්වත්නි දියුණුව හදලා දෙනවා නම් දියුණුව හදන එකම එක දේ යෝනිසෝ මනසිකාරය. යම් මිනිහෙක් අවිද්‍යාව මෝරණ මට්ටමට පිරිහි කඩා වැටි දුවනවා නම් ඒ කඩා වැටෙන්න යාට උදව් වුණේ අයෝනිසෝ මනසිකාරයයි. පින්වත්නි පුද්ගලයා දියුණු කරන යෝනිසෝ මනසිකාරය තරම් තවත් දෙයක් නැහැ. මෙහි ආර්ථිකව යම් මිනිහෙක් දියුණු වෙනවා නම් එයාටත් යෝනිසෝ මනසිකාරය අවශ්‍යයි. මෙහි මොනවා හරි ක්‍රියාත්මක වීමක් තියෙනවා නම් ඒකටත් යෝනිසෝ මනසිකාරය අවශ්‍යයි. ඒක ලෞකික වශයෙන් දියුණුව. ලෝකෝත්තර වශයෙන් නිවන ස්පර්ශ කරනවා නම් යම් ශ්‍රාවකෙක් නිවනට බැස ගන්නවා නම් නිවන තුල පීඨ කර ගන්නවා නම් නිවන තුර ඇලී ගැලී වාසය කරනවා නම් නිර්වාණගාමී ප්‍රතිපදාවට බැසගෙන ඒවා දියුණු කර ගන්න මට්ටමක් තියෙනවා නම් එයාට යෝනිසෝ මනසිකාරයේ තරම් උපකාර කරන එකම එක ධර්මයක් නැහැ පින්වත්නි. ඒ වගේම අවිද්‍යාව ඇති වෙලා තියෙනවා නම් අවිද්‍යාවේ ගිලිලා යට වෙලා බැහැගෙන ඉන්න ගතියක් අපි තුල ක්‍රියාත්මක වෙනවා නම් ඒකත් වෙලා තියෙන්නේ තමා තුල පින්වත්නි කාමච්ඡන්දය, ව්‍යාපාදය, තීන මිද්දය, උද්ධච්ච කුක්කුජ්ජය, විචිකිච්ඡාව කියන නීවරණ ධර්ම ගලන තාකල් විතරයි. ඒ නීවරණ ධර්ම ගලන තාකල් විතර නම් ඒ තත්ත්වය ඇති උනේ නීවරණ ධර්ම නිකම්ම හිතට ගලාගෙන ආවා නෙමෙයි පින්වත්නි. නීවරණ හිතට ගලාගෙන ආවේ ඉබේම නෙමෙයි. ඒ අනුව මනසිකාරයේ පවත්වපු නිසා. ඇයි දන්නේ නැහැ යෝනිසෝ මනසිකාරයක වටිනාකම. ඒ අයෝනිසෝ මනසිකාරයේ තමන්ව වනසන විදිය දන්නේ නැහැ. හිතලුවක් විදියට හිතෙන පැත්තට මනසිකාරය පවත්වනවා. කොහොමත් හිත වැඩ කරන්නේ අනුසේ ධර්මයක නිසා දියුණුව පැත්තට වඩා පිරිහෙන පැත්තටයි මනසිකාරය පවතින්නේ. ඉතින් ඒ නිසා ඒක අමුතුවෙන් වෑයම් කරලා උපදව ගන්න ඕන දෙයක්ුත් නෙමෙයිනේ. ඒ නිසා යා ඒ විදිහට මනසිකාරය පවත්වනවා. ඒ මනසිකාරයේ පින්වත්නි බලන්න
තමන්ව දියුණු කරන ಗುಣධර්ම බොහොමයක් දැන් අපි මේ දේශනාවේ කතා කළා. ඒ ඔක්කොම ඇති උනේ යෝනිසෝ මනසිකාරයත් එක්ක. යෝනිසෝ මනසිකාරය තිබ්බොත් යෝනිසෝ මනසිකාරය තියෙන කෙනාට තමයි මම වෙමි, මගේ ආත්මය කියලා මොනවද මේ නාම රූප ධර්මයන්ගේ පහළවීම තුල ගණ්ඩ හාරයක් සාරයක් විදියට අල්ලන්න තියෙන්නේ කියලා තමන්ටම පේන්න පටන් ගන්නවා. තමන්ගේම හිතෙන් මේ යථාර්ථය දැක ගන්න මට්ටමට යාගේ හිත හැදෙනවා. ඒතොර ඒ විදියට යාගේ හිත හැදෙනකොට ඒ විදියට හිත හැදිච්ච ශ්‍රාවකයෙකුට පින්වත්නි එතනම යාට පේන්න පටන් ගන්නවා මේ හේතුන් නිසායි ලෝකේ සකස් වෙන්නේ. නාම රූප පරම්පරාවක ඇතිවීමක් නැතිවීමක් නිසා ආයතන ලෝකේ පහළ වෙලා ආයතනයන් තුල ස්පර්ශ වෙලා ස්පර්ශේ නිසා විඳීම් හටගෙන විඳින දේවල් කෙරෙහි වේදනාව ගෙනත් දුන්න ලෝකයේ කෙරෙහි හිත තණ්හා කරලා ඒ තණ්හාව ඇතිවෙච්ච දේවල් කෙරෙහිම හිත බැස ගැනීමක් උපාදානයක් පවතිනවා. උපාදානයේ පස්සෝ සාසව උපාදානියෝ ස්පර්ශය උපාදානයට හේතුන යම් ස්පර්ශයක් ඇද්ද ස්පර්ශේ නැත්තම් ස්පර්ශේ නිරුද්ධ වීමෙන් උපාදානයේ නිරුද්ධයි. මෙතන නාම රූප ධර්මයන්ගේ ඇතිවීමක් නැතිවීමක් විතරයි තියෙන්නේ. මම අත්දැකීම අත්දකින්නවාය අත්දකින්න ලෝකය මගේය මටය අයිති මට තමයි කියන්නේ මටයි දැනෙන්නේ කියලා අල්ලගත්ත දේවල් මොන්නතරම් අවිද්‍යාව සහගතද කියලා යාට පේන්න පටන් ගන්නවා. ඒ පෙනීම තුල පින්වත්නි ඒ අවබෝධය කරා යන ශ්‍රාවකයාට තමන් තුල සිහිය පවතින්න පටන් ගන්නවා. මොකද යෝනිසෝ මනසිකාරය ආහාරයේ විදියට වැඩෙනකොට තමයි සති සම්පජඤ්ඤේ මෝරන්නේ. සති සම්පජඤ්ඤේ මෝරනකොට තමයි ඉන්ද්‍රිය සංවරය ඇති වෙන්නේ. ඉන්ද්‍රිය සංවරය ඇති වෙනකොට තමයි පින්වත්නි ඉන්ද්‍රිය සංවරය ඇති වෙච්ච ශ්‍රාවකයා තුල තමයි ඒ දියුණුව හදාගත කෙනා තුල ත්‍රිවිධ සුචරිතය මෝරන්නේ. ත්‍රිවිධ සුචරිතය මෝරනකොට තමයි සප්ත බොජ්ජංගාදී ධර්ම වැඩෙන්නේ. සතිපට්ඨානෙ මත හිත පිහිටන්නේ. එතකොට තමයි විද්‍යා විමුක්තිය සාක්ෂාත් වෙන්නේ. එතකොට එයා සාක්ෂාත් කළ යුතු යමක් තියෙනවා නම් ඒ විද්‍යා විමුක්තියයි. එවැනි උදව් කරන්නේ යෝනිසෝ මනසිකාරයයි. අවිද්‍යාව මෝරා වැඩිම පිණිස යාට උදව් කරන්නේ අයෝනිසෝ මනසිකාරයයි. ඒ නිසා පිරිහීම හදලා දෙන පිරිහීම අවිද්‍යාව දියුණු කරන පින්වත්නි අයෝනිසෝ මනසිකාරයේ තරම් තමන්ට හානියක් නැහැ. තමන්ගේ ලොකුම හතුරා තමයි තමා තුළ පවතින අයෝනිසෝ මනසිකාරය. එච්චර හානියක් හතුරෙකුට කරන්නේ නැහැ. අසත්පුරුෂයෙකුට කරන්නේ නැහැ. ඒ හානිය අඩුයි. තමන්ගේම අභාවිත හිත තුළ ගොඩනැගිච්ච අයෝනිසෝ මනසිකාරයේ තමන්ට කරන හානිය තරම් හානියක් හොරෙකුට කරන්නේ නැහැ. හොරෙකුට කරන හානිය අඩුයි. උපරිම හානිය තමයි මරන්න පුළුවන්. හැබැයි පින්වත්නි මේ අයෝනිසෝ මනසිකාරයේ පැවතුනොත් මැරෙනවා විතරක් නෙමෙයි මරණින් පස්සේ සතර අපායටත් වැටිලා අනන්ත දුක් පීඩා විඳින තැනකට හිත හදලා දෙනවා. ඒ නිසා විද්‍යා විමුක්තිය සාක්ෂාත් කරගන්න අවශ්‍ය මූලික දහම් කොටාස කීපයක් ඔබට සංවිධානාත්මකව මතක් කළේ. ඒ මතක් කිරීමට අනුව ඔබේ ජීවිතේ පුහුණු කරගන්න කියලා ඊටාම කරුණාවෙන් මතක් කරමින් අද මේ උතුම් දේශනාව නිමාවට පත් කරනවා. හැම දිනාටම ජීවිතාවබෝධයම වේවා. පින්වත්නි අද මේ උතුම් දේශනාවේ දායකත්වයේ ගැන කටයුතු කරනු ලබන්නේ තංගල්ල කඳුරු පොකුණේ පදිංචි සසිකලා කුමාරසිංහ දියණිය විසින්. ඒ දියණියට අපි ආශිර්වාද කරනවා. සසිකලා කුමාරසිංහ දියණියට නිදුක් බව, නිරෝගී භාවය, සුවපත් භාවය සැලසේවා. දීර්ඝායුෂ සැලසේවා. කායික මානසික යහපත සැලසේවා. ඊ타ම ඉක්මනින් ධර්මාවබෝධයේ පිණිසම මේ කුසලානිසංසයන් මහෝපකාරී වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. සසිකලා කුමාරසිංහ දියණිය බලාපොරොත්තු වෙනවා තංගල්ල කඳුරු පොකුණේ ඉහළ ගෙදර නිවසේහි පදිංචිව සිටි 2012 මාර්තු මාසයේ 29 වන දින මීට වසර 10කට පෙර අභාව ප්‍රාප්ත වූ කුමාරසිංහ වන්‍යාරච්චිගේ ඇඩ්වින් ගුණදාස පියතුමන්ට සහ 1998 වසරේ නොවැම්බර් 11 වන දින අභාව ප්‍රාප්ත වූ ග්‍රේස් නන්දා දහනායක අබේවර්ධන මෑණියන් ඇතුළු මියගිය සියලුම ඥාතීන්ට අනුමෝදනා කරන්න බලාපොරොත්තු වෙනවා. සසිකලා කුමාරසිංහ දියණිය ඇතුළු පින්වතුන් හැම දෙනාගේම නමින් මියගිය සියලු ඥාතීන්ට මේ කුසල් උපකාර වේවා.
භවගාමී සසර සුවපත් වේවා, ආයති භවයේ සුවපත් වේවා. සංසාර දුක් ගෙවා ලබන අමා නිවන් පිණිස මේ දේශනාමේ කුසල් හේතු වාසනා වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. එයත් බලාපොරොත්තු වෙනවා සුජීවත්ව සිටින සසිකලා කුමාරසිංහ දියණිය ප්‍රධාන පවුලේ හැම දිනාටම නිදුක් බව, නිරෝගී භාවයේ, සුවපත් භාවයේ ප්‍රාර්ථනා කරන්නට, මින් රැස්ුණා වූ පුණ්‍ය ශක්තිය නිදුක් බව, නිරෝගී භාවයේ, සුවපත් භාවයේ පිණිස හේතු වේවා. කායික මානසික සැනසෙල්ල උදා වේවා. ඊ타ම ඉක්මනින් ජීවිතාවබෝධය, ධර්මාවබෝධය පිණිස මේ කුසල් බලවත් වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. කොවිඩ් වසංගත තත්වයෙන් පීඩා විඳින ලක්වාසී ලෝකවාසී සියලු දෙනා සුවපත් වේවා. සෞඛ්‍ය අංශවල සියලු පින්නතුන් සුරක්ෂිත වේවා. මිය ගියා වූ සියලු වසංගත තත්වයෙන් පීඩා විඳ මිය ගිය සියලු දෙනාගේ භවය සුවපත් වේවා. හැම දිනාටම මා නිවන් පිණිසම මේ කුසල් බලවත් වේවා. ත්‍රිවිධ හමුදාවන්හි සියලු රණවිරුවන්ටත් සුවවිරුවන්ටත් ඔබ අප හැම දිනාටමත් මේ කුසලානිසංසයන් ධර්ම ශ්‍රවණය කරපු ලක්වාසී ලෝකවාසී සියලු දෙනාටත් ජීවිතාවබෝධයේ පිණිසම බලවත් වේවා. දිදුල මාධ්‍ය ජාලයේ සභාපති ස්වාමින් වහන්සේ වන මාලිගාවිල අස්සජීව ස්වාමින් වහන්සේ ප්‍රධාන දේශකයන් වහන්සේ වෙච්ච අපටත්, දිදුල කාර්ය මණ්ඩලයේ හැම දිනාටමත්, නෑදෑ හිත මිත්‍රාදී ලක්වාසී ලෝකවාසී සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. මේ ගෞතම බුද්ධ ශාසනයේදීම වහවහා චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. ඒත් සමගම සතරවරන් රජදරුවන්, සක්දෙවිඳුන් ප්‍රදාන සියලු දිව්‍ය රාජ මණ්ඩලවලටත්, බ්‍රහ්ම රාජ මණ්ඩලවලටත් අවීචයේ පටන් බවාග්‍රේ දක්වා විහිදී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන හැම දිනාටමත් මේ කුසල් නිවන් දොරටුවක්ම වේවා කියලා අපි අදිෂ්ඨාන කරමින් අනුමෝදනා කරනවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.